අපි ඊළඟට ඉගෙන ගන්නවා මේකේ ප්‍රකෘති සංඛ්‍යා. අපි දන්නා ප්‍රකෘති කියන එකේ විරුද්ධ පදේ විකෘති කියලා. මේ ප්‍රකෘති සංඛ්‍යා කියලා වචනයක් හැදුනොට මේක අපි කියනවා n කියලා. ප්‍රකෘති කියන්නේ n. මේ ප්‍රකෘති සංඛ්‍යා කියලා වචනයක් හැදුනට මේ ගැන නිශ්චිතව අර්ථ දැක්වීම විද්‍යාඥයෝ ගාව නැහැ. මොකද මේක සාමාන්‍ය ප්‍රකෘති සංඛ්‍යා කියලා කියන අතර ස්වභාවික. ස්වභාවික කියන අර්ථ දැක්වීම දෙන්නේ ස්වභාවික සංඛ්‍යා කියලා. ස්වභාවික කියන අතර ස්වභාවයෙන් පවතින දේවල්. 1 2 3 4 5 ඔහොම. අපි සාමාන්‍යයෙන් අපි හිතමුකෝ ඉස්කෝලේ සාමාන්‍යයෙන් 5 වසර වෙනකන් ගියපු අපේ ගමේ ගොඩේ ඉන්න මාමා කෙනෙක් ගැන ඇඳ කෙනෙක් ගැන එවුවොත් එහෙම ඍණ 3ක් දන්නවද කියලා ඍණ 2 දන්නවද කියලා ඍණ 6 දන්නවද කියලා මේ මොන අප්‍රබ්‍රංශයද කියවන කියලා අහනවා. ඒ කියන්නේ ඒක ස්වභාවය නෑ. හැබැයි අයන් එහුවොත් රුපියල් 3ක් දන්නවද කියලා දන්නවා. අපි කිව්වොත් ඔයාමට රුපියල් ඍණ 3ක් දෙන්න කිව්වොත් අපි කියන්නේ ණයට දෙන්න කියලා නේද? හැබැයි එහෙම දෙයක් යාට තේරෙන්නේ නැහැ. ඒතර ප්‍රකෘති සංඛ්‍යා තමයි 1 2 3 4 5 කියන්නේ අපිට ගණන් කරන්න පුළුවන් සාමාන්‍ය සංඛ්‍යාවක්. යම් කාලයක් තුල මෙන්න මේ බිඳුව කියන එකත් ප්‍රකෘති සංඛ්‍යාවක්ද කියලා මතයක් වෙලා තියෙනවා. හැබැයි එක එක විද්‍යාඥයන්ගේ හඳුන්වා දීම සොයා ගැනීම අනුව බිඳුවත් ප්‍රකෘති සංඛ්‍යාවක් කියලා අපි හඳුන්වනවා. ඒතර බිඳුවේ ඉඳන් අපි ගණන් කරන සංඛ්‍යාවලට අපි කියනවා ප්‍රකෘති සංඛ්‍යා කියලා. අපි ඊළඟට ඉගෙනනවා පරිමේය සංඛ්‍යා. පරිමේය සංඛ්‍යා. මේ පරිමේය සංඛ්‍යා වලට අපි කියනවා Q කියලා. Q කියලා කියනවා. පරිමේය සංඛ්‍යාව කියන්නේ අපි සරලවම ගත්තොත් එහෙම පරිමේය සංඛ්‍යාව කියන්නේ මොකක්ද කියලා අපි කුලක ජනන ස්වරූපයෙන් ලියන්න පුළුවන්. Q යනු A බෙදීම B භාගයක් නම් A හා B යනු නිකිලයකි සහ B කියන එක බිඳුව වෙන්න බෑ. උදාහරණයක් ගත්තොත් අපි මෙහෙමකෝ. 2 1 පරිමේයයි 3 2 පරිමේයයි 4 3 පරිමේයයි 2 බෙදීම බිඳුව මෙන්න මේක කියනවා අපරිමේය කියලා. එහෙම නැත්නම් අපි කියනවා පරිමේය නොවේ. කියන්නේ හරය කියන එක බිඳුව වෙන්න බෑ. හරය බිඳුව වුණොත් ඒක අපරිමේයයි. අපි ඊට පස්සේ බලමු අපරිමේය සංඛ්‍යා කියන්නේ මොකක්ද කියලා. අපරිමේය සංඛ්‍යා යම් දෙයක මුල් කුලකය ප්‍රධාන කුලකයේ Q නම් ඒකේ අනිත් පැත්ත පරස්පරයේ විරුද්ධ දේ Q'. එතකොට Q' අපි ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. අපරිමේය සංඛ්‍යාව කියලා කියන්නේ මෙන්න මේ සංඛ්‍යාව සම්පූර්ණ මූලික එහෙම නැත්නම් ප්‍රකෘති ස්වරූපයට ගත්තට පස්සේ මේක ඉතුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ වර්ගමූල 2. මේ වර්ගමූල 2 ගත්තොත් එහෙම මේක 1 ගානක් විතර යනවනේ මෙතන නේද? වර්ගමූල 3. මේක ඉතුරු වෙන්නේ නැහැ. වර්ගමූල නවතින්න නැතුව යනවා. කොහෙන්ද නවතින්නේ නැහැ. එතකොට උදාහරණ ගන්න 22 බෙදීම 7. මේක බෙදාන යන බලන්න අපි. 22 බෙදීම 7. 4ක් 3යි. 4 21යි. දෙකෙන් එකක් 1යි. 10ට 4ක් දශම තියෙන අපි. 1යි 8යි 3යි 37ක් 4යි 28යි 24ක් 2යි 14යි 64ක් 8යි 56යි 47ක් 5යි ඔය විදිහට මේක නවතින්නේ නැහැ. මේක යනවා. මේ වර්ගන අපරිමේය සංඛ්‍යා. අපරිමේය සංඛ්‍යා. ඔන්න අපි ඊට පස්සේ ගන්නවා අවසාන එක අපේ අද පාඩමේ තාත්වික සංඛ්‍යා කියන්නේ මොකක්ද කියලා. අද පාඩමේ අවසාන එක තාත්වික සංඛ්‍යා තමයි අපේ පාඩම. දැන් තාත්වික සංඛ්‍යා වලට යනවා. තාත්වික සංඛ්‍යා අර්ථ දක්වන්න යන්නේ. තාත්වික සංඛ්‍යාව කියන්නේ මොකක්ද කියලා. අපි තාත්වික සංඛ්‍යා වලට කියනවා R කියලා. R කියලා. එතකොට අපි ලියනවා සංඛ්‍යා රේඛාව මත පිහිටි සියලු මේ තමයි වැදගත් දේවල් සියලු ලක්ෂ්‍ය පරිමේය හෝ අපරිමේය සංඛ්‍යා ලෙස
නිරූපණය කළ හැකිය. මෙම සංඛ්‍යා සියල්ල අපි කියනවා මෙම සංඛ්‍යා සියල්ල තාත්වික සංඛ්‍යා කුලකය ලෙස අර්ථ දැක්වේ. එතකොට තාත්වික සංඛ්‍යා කියන්නේ මොකද්ද? අපිට පැහැදිලි තාත්වික සංඛ්‍යා කියන්නේ සංඛ්‍යා රේඛාව මත පිහිටි සියලු ලක්ෂ්‍ය පරිමේය හෝ අපරිමේය සංඛ්‍යා ලෙස නිරූපණය කළ හැකිය. මෙම සංඛ්‍යා සියල්ල තාත්වික සංඛ්‍යා කුලක ලෙස අර්ථ දැක්වේ. කියන්නේ සංඛ්‍යා රේඛාව මත නිරූපණය කරන්න පුළුවන් පරිමේය වෙන්න පුළුවන් අපරිමේය වෙන්න පුළුවන් මේ සියලුම සංඛ්‍යා තාත්වික සංඛ්‍යා. අපි සාමාන්‍යයෙන් දන්නවා සංඛ්‍යාවක් දශම ලෙස නිරූපණය කරන්න. මේ බලමු සංඛ්‍යාවක් දශම ලෙස නිරූපණය 4 කියන්නේ පූර්ණ සංඛ්‍යාවක්. මේක දශම කරොත් අපි දන්නවා 4 ලියලා පූර්ණ සංඛ්‍යාව ඕනෑම පූර්ණ සංඛ්‍යාවක් දුන්නොත් එහෙම අගින් දශම තියලා බිංදුව ඕන තරම් දාන්න පුළුවන්. 3 ගත්තොත් එහෙම අපි 3 සමානයි 3.0 ඊට පස්සේ අපි ලියුවොත් එහෙම දෙකෙන් එක මොකද දශම ලියනවා කියන්නේ එක බෙදනවා දෙකෙන් එක බෙදීම 2 බිංදුවයි 10ට දශම දැම්ම 5යි බසාර දෙක 10යි ඊටු බිංදුව මේක සමාන 0.5යි. ඒ කියන්නේ අපි ලවය බෙදීම හරය මේක තමයි අපේ දශමය නිරූපණයේ මූල ධර්මය. එතකොට මේ දශම කතාව අපි කතා කරපු හින්දා මේ දශම කියන්නේ කොටස් දෙකකට බෙදෙනවා. දශම කියන්නේ ගණිතයේදී කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි සමාවර්ත දශම අනිත් එක අපි කියන්න පුළුවන් අන්ත දශම. අන්ත කියන වචනේ මොකටද තේරෙනවා? අන්ත කියන්නේ අන්තයක් තියෙනවා. ඉවරයි. අපි උණු දෙකෙන් එක දශම කරොත් 0.5යි. මෙතනින් ආයෙ එහාට නැහැ. අපි ගමු 4 බෙදීම 3. මේක කොහමද? 4 3 බෙදලා බලන්න. 3 වරක් 1යි 3යි 1යි දශම තිබ්බ 10ට 3 වරක් 3යි 9යි 1යි 10ට 3යි ආයෙත් 9යි 1යි 10යි. ඕම මේ 3 ඉලක්කම නවතිනව නැද්ද? නවතින්නේ නැතුව 1.3යි කියලා ඔය විදිහට එනවා. ඒක නිසා මේකට අපි කියනවා සමාවර්ත දශම කියලා. විතර මෙන්න මේ සමාවර්ත දශම නිරූපණය කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා අපිට. නැත්නම් මේ විදිහට 3ම ගොඩාක් ලියාගෙන ඉන්න බෑ අනන්ත වෙනකම්. අනන්තයෙන් කොච්චර දුරද කියලා අපි දන්නේ නැහැ. ඒක නිසා අපි ලියනවා සමාවර්ත දශමය කියලා අපි කැටි කිරීම. කැටි කිරීම ගත්තොත් එහෙම අපි තුන් 12.4 තියෙනවා කියලා. මේ අභ්‍යාස පොතේ තියෙන උදාහරණ මම ගන්නෙ. මේක අපි ලියන්න පුළුවන් 12.4 උඩින් පොඩි තෙතක් තියෙනවා. අපි තව එකක් ගමුකෝ 2.1.3යි එහෙම යනවා කියලා රටාවකට. අපි ලියන උතර 2.1.3යි උඩින් තියෙනවා 32. අපි ලියමු 5.1.3යි 3යි තමයි යන්නේ ඉස්සරහට. අපි මේක ලියන 5.1 කියන එක එතන අන්ත වෙනවා 3 කියන එක සමාවර්ත වෙනවා. අපි ලියුවොත් එහෙම 5.2.8යි 5යි 7යි 1 2.8යි 5යි 7යි 1 ඔය විදිහට 2.8යි 5යි 7යි 1 කියන රටාවක් වෙනවා. අතර අපි ලියනවා 5.0 මුල් සංඛ්‍යාව එක 2 8යි 5යි 7යි 1 ලියලා එක සංඛ්‍යාව දාන්න. ඒතර මේ සෙට් එක තමයි යන්නේ සෙට් එකට තමයි යන්නේ. එතකොට දශම සමාවර්ත දශම කැටි කරන්නේ මෙන්න මේ විදිහට. එතකොට දැන් අපි ඉගෙන ගත්තා
තාත්වික සංඛ්‍යා කියන්නේ මොනවද? පරිමේය සංඛ්‍යා, අපරිමේය සංඛ්‍යා, සංඛ්‍යා නිකිල, ධන නිකිල, ඍණ නිකිල මේ සියලුම දේවල්. ඊළඟට දශම කරන්නේ කොහොමද කියලා. අපි උදාහරණ කිහිපයක් බලමු. උදාහරණයක් බැලුවොත් එහෙම අපිට පුළුවන් යම් සංඛ්‍යාවක් දුන්නාම 4න් 3 දුන්නාට පස්සේ මේක පරිමේයද අපරිමේයද කියලා බලන්න. මේක පරිමේයද අපරිමේයද? මේක පරිමේයද අපරිමේයද? මේක අනිවාර්යෙන් පරිමේය සංඛ්‍යාවක්. අයිය පරිමේය කියන්නේ මේක බෙදිලා ගිහිලා යම් තැනකදී නවතිනවා. ඒක සමාවර්ත දශමයක් නෙවෙයි. අපි කියන සමාවර්ත දශමයක් වෙනවා සාමාන්‍ය මේක පරිමේය සංඛ්‍යාවක් කියලා. මේක බෙදිලා ගිහිලා නවතන නිසා. එතකොට මේ පරිමේය සංඛ්‍යාව අපිට පරිමේයද අන්ත දශමයක්ද සමාවර්ත දශමයක්ද කියලා බලන්න පුළුවන්. ඒක බලන්න තමයි අපි මේක බෙදලා බලන්න ඕනේ. 3 බෙදීම 4 මේක සමානයි 0.3ට නෑ 30ට 7යි 2ක 20ට 5යි 0.75. මේක අන්ත දශමයක්. ඊට පස්සේ 5 බෙදීම 5 ගත්තොත් එහෙම 5 බෙදීම 5 කියන්නේ අංක 1 උත්තරේ. ඒතර මේක අන්ත දශමයක් නෙමෙයි මේක පූර්ණ සංඛ්‍යාවක් වෙන්නේ. මේ වගේම අපිට කොහොම සමාවර්ත දශමයක් කියලා ලේසියෙන් බලන ක්‍රමයක් තියෙනවද? ඔව් ලේසියෙන් බලන ක්‍රමයක් තියෙනවා. යම් සංඛ්‍යාවක් ගත්තොත් එහෙම A විදියෙන් B කියලා ගත්තොත් එහෙම මෙන්න මේ B කියන සංඛ්‍යාව ඔත්තේ සංඛ්‍යාවක් නම් මේ B කියන සංඛ්‍යාව ඔත්තේ සංඛ්‍යාවක් නම් සහ A කියන සංඛ්‍යාව B වල ගුණාකාරයක් නෙවෙයි නම් B කියන එක ඔත්තේ සංඛ්‍යාවක් වෙන්නත් ඕනේ. A කියන එක B වල ගුණාකාරයක් වෙන්නත් බෑ. එහෙමනම් මෙන්න මේක අනිවාර්යෙන් අපි කියනවා සමාවර්ත දශමයක් කියලා. අපි උදාහරණයක් ගමු. අපි බලමු 4 බෙදීම 3. හරි. 3 කියන සංඛ්‍යාව ඔත්තේ සංඛ්‍යාව. ඒ වගේම 4 ගුණාකාරයක් නෙමෙයි. මේක අපි බෙදුවට පස්සේ එනවා 1.3 ඔහොම එනවා. ඒ කියන්නේ එක සංඛ්‍යා සමාන 1.3 සමාවර්ත. අපි බලමු මේ වගේම 6 බෙදීම 3. 3 කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක්. හැබැයි 3 6 කියන්නේ 3ේ ගුණාකාරයක්. ඒතර මේකේ උත්තරේ 2යි. ඒතර මේක අන්ත දශමයක් බිඳුවෙන් නවතිනවා. ඔය විදිහට. එතකොට 1 අභ්‍යාසය සම්පූර්ණයෙන්ම කරන්න පුළුවන්. අපහදලි දැන් තියෙනවා නම් අහන්නත් පුළුවන්. පොතේ 7 වෙනි පිටුවේ තියෙනවා වෙන් රූප සටහනක් ඇඳලා. ඒ වෙන් රූප සටහනෙන් කියලා තියෙනවා කොහොමද ධනනි කියලා, ඍණනි කියලා, තාත්වික සංඛ්‍යා, අතාත්වික සංඛ්‍යා කියන දේවල් හැදෙන්නේ කියලා. ඒතකොට ඒක මම ඇඳොත් එහෙම මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මෙන්න මේ කුලකයේ මැද තියෙන කුඩාම උපකුලකයේ තියෙනවා ඉසෙට් ධන. ඉසෙට් ධන කියන්නේ මොකද්ද? ඉසෙට් ධන කියන්නේ ධන නිකිල. ඊට පස්සේ මෙන්න මේක නම් කරලා තියෙනවා අපිට ඉසෙට් කියලා. ඒ කියන්නේ මෙන්න මේ ඉසෙට් කියන රවුම තුල තියෙනවා ධන වෙනම රවුමක් තියෙනවා. මේ ටිකේ ඍණ තියෙන්නත් පුළුවන්. කියන්නේ ඉසෙට් කියන්නේ ඉසෙට් කියන්නේ නිකිල, ධන නිකිල, ඍණ නිකිල. ඊට පස්සේ අපිට අඳින්න පුළුවන් තව එකක්. මෙන්න මේ ධන හා ඍණ නිකිල සියල්ල අපි කියනවා පරිමේය සංඛ්‍යා කියලා. පරිමේය සංඛ්‍යා කියලා. ඊට පස්සේ ඔන්න අපි අඳින කොටුවක් මෙන්න මේ රවුම් එකකටවත් ඇති තියෙන තියවට අපි කියනවා මොනවද? Q dash අපරිමේය සංඛ්‍යා කියලා. එතකොට මේ Z dash මෙන්න මැද ඇත්තටම තියෙනවා Z ඍණ කියන්නේ ඍණ නිකිල, ධන නිකිල, ඍණ නිකිල ඔක්කොම නිකිල. මේ නිකිල ඔක්කොම අපි කියනවා පරිමේය සංඛ්‍යා. අනිත් ඔක්කොම අපි කියනවා පරිමේය සංඛ්‍යා. මේ ඔක්කොටම අපි කියනවා සර්වත්‍ර කුලකය වගේ මේ කොටුවට කියනවා අපි R කියලා. මේ R ට අපි කියනවා තාත්වික සංඛ්‍යා. තාත්වික සංඛ්‍යා කියලා. හරි? R කියන්නේ තාත්වික සංඛ්‍යා. 1.2 අභ්‍යාසය ගත්තොත් එහෙම මේ අභ්‍යාසයේ තියෙනවා සංඛ්‍යාවක් පරිමේයද අපරිමේයද යන තීරණය කරන්න කියලා. පළවෙනි ඒකේ තියෙන වර්ගමූල දෙක. මේ වර්ගමූල දෙකට පූර්ණ වර්ගයක් නෙමෙයි. මේක අනිවාර්යෙන් අපරිමේයයි. අපි ගත්ත වර්ගමූල 9
වර්ගමූල 9 හොත උත්තරය 3 මේක පරිමේයයි. අතට මේකේ තියෙනවා තව සංඛ්‍යාවල අනන්‍යතාව නිරූපණය කරන්න කියලා. ඒ කියන්නේ කොටස් ටිකක් හරිද වැරදිද කියලා පළවෙනි ප්‍රශ්න පත්‍රයට අහන්න පුළුවන් යම් වාක්‍ය දෙකක් දීලා මෙම වාක්‍ය නිවැරදිද වැරදිද කියලා ලකුණු දෙකක් දෙන්න. ඒක නිසා මේ වගේ සාමාන්‍ය සිද්ධාන්ත කොටස් මතක තියා ගැනීම වඩාත් යෝග්‍යයි. ඊට පස්සේ අපි මේ පාඩමේ අවසාන කොටසට එන්නේ. අපි මේකට කියන කාරණී කියලා. කාරණී. හරි? කාරණී. කාරණියක් කියන්නේ මොකද්ද? ඇත්තටම මේ කරණියක් කියලා කියන්නේ ඇත්තටම මේ කරණි කියන එක වර්ගමූලයක්. අපි දන්නා වර්ගමූල කියන්නේ මොකද්ද කියලා? ඒ කියන්නේ මෙන්න මෙහෙම සංඛ්‍යාව මෙහෙම එකක් හැඩයක් තියෙනවා. ඕකට කියන වර්ගමූල කියලා. අපි මේක කලින් ඉගෙන ගත්තනේ මේ දේ වර්ගමූල කියන්නේ මොකද්ද කියලා. එතකොට වර්ගමූල 4 කියන්නේ උත්තරේ 2යි. එතකොට අපි වර්ගමූල 20 කියන එක ගත්තොත් එහෙම මේ වර්ගමූල 20 කියන එක ලියන්න පුළුවන් අපිට වර්ගමූල ඇතුළේ මේ ගණිත කර්මයක් කරොත් 20 හැදෙනවා 4 වරක් 5 කියලා. මේක ආපහු අපිට ලියන්න පුළුවන් දෙකට වෙන් කරලා වර්ගමූල 4 වැඩි කිරීම වර්ගමූල 5. එතකොට වර්ගමූල 4 කියන්නේ ඇත්තටම 2යි වර්ගමූල 2. අපිට මේක සුරු කරලා ලියන්න පුළුවන්. අපිට ඇත්තටම මෙන්න මේ වගේ වට අපි කියනවා අකිල කරණි. අකිල කරණි. අකිල කරණි කියලා. ඒ කියන්නේ මුළු සංඛ්‍යාවම තව මේක සුළු කරලා එළියට ගන්න පුළුවන් මේ වගේ මෙන්න මේ වගේ දෙක වගේ සංඛ්‍යා එළියට ගන්න පුළුවන් සුළු කරලා. දෙක වගේ සංඛ්‍යා එළියට ගන්න පුළුවන් සුළු කරලා. හැබැයි මෙතන අපි අකිල කරණි කියන මුළු සංඛ්‍යාවම තියෙන්නේ මේක ඇතුළේ නිසා තමයි අපි අකිල කරණි කියලා කියන්නේ. එතකොට අපි කෙලින්ම මේකේ ඊතුරු ගණන් වලට උදාහරණ තිබ්බොත් එහෙම මෙන්න මෙහෙම උදාහරණයක් අපිට එනවා. මේ උදාහරණ කියනවා 3යි වර්ගමූල 5 එකතු කිරීම 6යි වර්ගමූල 5 කියලා. මේක සමානයි 9යි වර්ගමූල 5 කියලා අපිට කියනවා. කොහොමද කරන්නේ ඒක? අපි මෙන්න මේ 5 කියන සංඛ්‍යාව මේ 5 කියන සංඛ්‍යාව මෙහෙම හිතන්න 3ix එකතු කිරීම 6ix තිබ්බොත් එහෙම මේ x කියන්නේ පොදු ගුණාකාරයක් නේ. පොදු එකක්. අපි x පැත්තෙන් ලියා ගන්නවා 6 3යි 9යි කියලා ලියනවා. ඒ වගේ තමයි වර්ගමූල 5. ඒ කියන්නේ වර්ගමූල 5 ඒව 3කුයි වර්ගමූල 5 ඒව 6කුයි. ඒ කියන්නේ කහපාට අඹගෙඩි 3කුයි කහපාට අඹගෙඩි 6කුයි ගත්තොත් එහෙනම් ඔක්කොම කහපාට අඹගෙඩි 9යි. ඒ වර්ගමූල 5 කියන්නේ පොදුයි 9 වෙනි සාමාන්‍ය ගණිත කර්මයක්. එතකොට අපි තව උදාහරණයක් අරගෙන 24 අපිට කියනවා 24 අකිල කරණීය කරණියක් ලෙස ලියන්න. කියන්නේ සරලම ආකාරයෙන්. කරණියක් ලෙස ඇතරම් කරණියක් කියන්නේ සරලම ආකාරයෙන් ලියනවා කියන එක. ලෙස ලියන්න. එතකොට 24 අකිල කරණීය කරණයක් ලෙස ලියුවොත් කොහොමද අපි ලියන්නේ? වර්ගමූල 24 සමානයි 24 හැදෙනවා 6 වරක් 4 නේ. මේක ලියන්න පුළුවන් වර්ගමූල 6 ගුණ කිරීම වර්ගමූල 4. මේක සමානයි 4 කියන්නේ 2 වර්ගමූල 6. 6 කියන්නේ 3 වරක් 2 3 වරක් 2 ලියුව කරලා අපිට වැඩක් නැහැ මොකද 3ෙත් නෑ පූර්ණ වර්ගයක් 2ෙත් නෑ පූර්ණ වර්ගයක්. මෙතනින් ඉවරයි වැඩි. එතකොට ඊට පස්සේ තියෙන මෙහෙම බෙදීමක් ගත්තොත් අපි අපිට කියනවා 3යි වර්ගමූල 20 බෙදීම 2යි වර්ගමූල 5. මේක මෙහෙම බෙදීම දෙනකොට අපි ලියාගමු සාමාන්‍ය අපි හරය සහ ලවය කියලා. කොහොමද ලියන්න වෙන්නේ? එතකොට මේ වර්ගමූල 20 කියන එක අපිට ලියන්න පුළුවන් වර්ගමූල 4 වැඩි කිරීම වර්ගමූල 5. ඊට තියෙනවා 2යි වර්ගමූල 5. වර්ගමූල 5ට වර්ගමූල 5 කැපෙනවා. 3යි මෙතන වර්ගමූල 4 කියන්නේ 2 බෙදීම 2 2කට 2 කැපෙනවා සමාන උත්තරේ 3යි. ඔන්න කරණිය විදිහට ලියුවා. ඉතින් අපිට ලියන්න පුළුවන් සරලම ආකාරයෙන් ලියුවා. එතකොට අපිට කියන්න පුළුවන් තව දෙයක් අපිට කියන්න පුළුවන් හරය පරිමේය කිරීම කියලා. හරය පරිමේය කිරීම. හරය පරිමේය කිරීම. මේක හොඳට මතක ගන්න. හරය පරිමේය කිරීම කියලා කියන්නේ හරයේ
වර්ගමූල ඉවත් කිරීම. හරයේ තියෙන වර්ගමූල ඉවත් කිරීම තමයි අපි කියන්නේ හරයේ තියෙන වර්ගමූල ඉවත් කිරීම තමයි අපි කියන්නේ හරය පරිමේය කිරීම කියලා. අපි කොහොමද හරය පරිමේය කියන උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම 3යි වර්ගමූල දෙකේ හරය පරිමේය කරන්න කිව්වොත් එහෙම අපිට මේ වර්ගමූල දෙකෙන් අයින් කරන්න ඕනේ. මේ වර්ගමූල දෙක අයින් කරන්න අපි කරන්නේ 3 බෙදීම වර්ගමූල දෙක මෙන්න මේ වර්ගමූල සංඛ්‍යාවෙන් අපි ගුණ කරනවා උඩයි යටයි දෙකම. වෙනසක් නැහැනේ. මේ වර්ගමූල දෙකට මේ වර්ගමූල දෙක කැපෙනවා. වෙනසක් නැහැ. එහෙනම් මේ ගුණ කරලා කිසිම වෙනසක් වෙන්නේ නැහැ. එතකොට උඩ එනවා අපිට 3යි වර්ගමූල 2 යට එනවා වර්ගමූල 2 වරක් වර්ගමූල 2 කියන්නේ වර්ගමූල 4 මේක සමානයි 3යි වර්ගමූල 2 බෙදීම වර්ගමූල 4 කියන්නේ 2. ඔන්න හරිය පරිමේය වුණා. තව උදාහරණයක් ගත්තොත් අපි a බෙදීම වර්ගමූල b මේකත් ඒ වගේම a බෙදීම වර්ගමූල b ගුණ කිරීම a ගුණ කිරීම b සමානයි. මේක b. මෙහෙම b වලින්ම ගුණ කරනවා. එතකොට වර්ගමූල b වරක් වර්ගමූල b කියන්නේ නිකම් bමයි. දැන් b වර්ගය කියලා ගන්න. වර්ගමූල b වර්ගය. උඩට එනවා a වර්ගමූල b යම් වර්ගයක වර්ගමූලය කියන්නේ එම සංඛ්‍යාවමයි. එතකොට a වර්ගමූල b. වර්ගමූලික වර්ගමූලයක එම සංඛ්‍යාවම කියන එක මම තව ටිකක් පැහැදිලි කරන්නම්. 4 වර්ගමූල 4 සමාන අපිට ලියන්න පුළුවන් 2 වරක් 2 කියලා. සමානයි මේක 2 වර්ගයේ වර්ගමූලය 2 වරක් 2 වර්ගයනේ. එතකොට මේක උත්තරේ අපි දන්නවා මේ 4 වර්ගමූලය කියන්නේ 2යි. ඒ කියන්නේ යම් සංඛ්‍යාවක වර්ගයේ වර්ගමූලය එම සංඛ්‍යාවමයි. හරිනේ. වර්ගයේ වර්ගමූලය එම සංඛ්‍යාව. මේ දෙක තියෙනින්ද පැටලෙන්ද අපි 3 9 වර්ගමූලය සමානයි 3 වරක් 3 වර්ගමූලය. මේක ලියන්න පුළුවන් 3 වර්ගයේ වර්ගමූලය. හැබැයි 9 වර්ගයේ වර්ගමූලය අපි දන්නවා 3යි කියලා. 3 වර්ගයේ වර්ගමූලය 3මයි. ඒක තමයි කතාව. එතකොට 1.3 අභ්‍යාසයේ සියලුම ගණන් ගැටලු ටික හදන්න පුළුවන්. ගැටලු දෙන තාන්තේ පොත් විමසන්න පුළුවන්.